පසුගිය දවසක බ්‍රිතාන්‍ය රජයේ බොරිස් ජොන්සන් මුළු බ්‍රිතාන්‍යම කලබන්නට සමත් වෙච්ච තීරණයක් ගත්තා. ඒ තීරණයත් එක්ක ලෝපුරා ජනමාධ්‍යවල එක දිගට ශ්‍රී ලංකාව කියන නම කියවෙන්නට ගත්තා. අපි අද ඔබත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලාංකිකයන් විදියට අපිට අතිශයින්ම සතුටුදායක ප්‍රවෘත්තියක්. ඊට කලින් ඔබ තවමත් ලංකාවේ අංක 1 YouTube channel එක වෙන විශ්වකර්ම YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. සබස්ක්‍රයිබ් කරන බටන් එකට එහා පැත්තේ තියෙන පුංචි බෙල් අයිකන් එක ක්ලික් කරොත් වීඩියෝ එකක් දාපු සැනින් කාටත් කලින් ඒ නොටිෆිකේෂන් එක ගෙන්න ගන්න ඔබට හැකියාව තිබෙනවා. බ්‍රිතාන්‍ය තුල වගේම මුළු ලෝකය පුරා පුවත් මවන්න සමත් වෙච්ච අපේ මිත්‍රයාගේ නම තමයි රනිල්. හරියටම කිව්වොත් රනිල් ජයවර්ධන. වයස අවුරුදු 33ක් වගේ ඉතාමත් තරුණ වයසකදී බ්‍රිතාන්‍යයේ කර්මාන්ත පිළිබඳ අමාත්‍යවරයා ලෙස බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අතින් පත්වීම ලබා ගැනීමට ඔහු වාසනාවන්ත වුණා. අපි දැන් රනිල් ජයවර්ධනගේ වගතුක ගැන පොඩ්ඩක් හොයලා බලමු. රනිල් ජයවර්ධනගේ පවුලේ විස්තර හොයලා බලද්දී අපිට තේරුණු දේ තමයි රනිල් ජයවර්ධනගේ ලේවලම දේශපාලනය කියන දේ තියෙනවා කියන එක. රනිල්ගේ සිය නමින් ඩොන් ඩිමිටියස් හෙන්රි ජයවර්ධන 1911 වර්ෂයේ පුදුණු එතුමා වර්ෂ 1937 සිට වර්ෂ 1947 දක්වා මුංවත්ත පත්තුව ගම් සභාපති විදියට කටයුතු කරලා තියෙනවා. මේ තනතුරට පත්වෙද්දී එතුමාත් අවුරුදු 26ක තරුණෙක්. එදා ගම් සභාපති තනතුර කියලා කියන්නේ සුවිශාල බලයක් සහිත වගේම අති ගෞරවනීය තනතුරක්. ඉතින් මේ තනතුර ලබා ගන්න ප්‍රදේශයේ ජනප්‍රියත්වය වගේම ගෞරවනීය චරිතයක් වීම එකසේම බලපෑවා. 1948 වර්ෂයේදී බද්දේගම ඩීසි අබේවික්‍රම සමග හෙන්රි ජයවර්ධන මහතා විවාහ වෙනවා. ඩේසි අබේවික්‍රම මහත්මියත් දේශපාලන පවුලකට සම්බන්ධකම් තියෙන තැනැත්තියක්මයි. ඇය බද්දේගම දේශපාලනය සමග බද්ධ වුණු සුප්‍රකට අබේවික්‍රම පවුලේ සමාජිකාවක්. පසු කලකදී බද්දේගම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් වූ සයිමන් අබේවික්‍රම ඇගේ ඥාති සහෝදරයෙක්. ඇයගේ ළඟම ඥාතීන් අතර ෆීලික්ස් අබේවික්‍රම, වින්ස්ටන් අබේවික්‍රම, හෙන්රි අබේවික්‍රම කියන නම් බද්දේගම ප්‍රදේශයත් එක්ක ගහට පොත්තයි වගේ බැඳුණු දේශපාලනඥයන්ගේ නම් කියවෙනවා. මේ දෙදෙනාගේ විවාහයට අත්සන් තබන්නේ පසු කාලයකදී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ දෙදෙනෙක්. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක நாயකයා වූ SWRD බණ්ඩාරනායක මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත් වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතායි. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට මල්ලිකා, හෙන්රි ලක්ෂ්මන්, අශෝක, විමල් ආනන්ද, දේවිකා සහ නලින් නමින් දරුවන් 6 දෙනෙකු ලැබෙනවා. 1962 වර්ෂයේ සිට 1977 දක්වා මුංවත්ත භාග පත්තුව නැගෙනහිර ගම් සභාපති විදියට හෙන්රි ජයවර්ධන මහතා කටයුතු කළා. එම ප්‍රදේශය තුළ පක්ෂ විපක්ෂ කාගෙන් ඉතාම ගෞරවයට ලක් වූ නායකයෙකු වුවත් 1970 වර්ෂයේදී බණ්ඩාරගම කොට්ටාශය සඳහා පාර්ලිමේන්තුවට තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියකින් ඒ සඳහා අවස්ථාව ඉල්ලුවත් ඔහුට එම අවස්ථාව හිමි වූයේ නැහැ. යම් හේකින් ඔහුට එදා එම අවස්ථාව ලැබුණා නම් පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට පවා ඔහුට වැඩි ඉඩ කඩක් තිබුණා. කෙසේ වෙතත් ඉන් අධෛර්යයට පත් නොවූ ඔහු සිය ජීවිතයේ අවසාන කාලය දක්වාම සමාජ සේවය වෙනුවෙන් තමයි කැප වුණේ. එතෙක් හොරණ ප්‍රදේශයට පමණක් සීමා වී තිබූ විදුලි රැහැන් පද්ධතිය වූ අඟුරුවාතොට දක්වා දිගු කිරීමට හැකියවීම ඔහු තමන්ගේ ජයග්‍රහණයක් වගේම ප්‍රදේශයේ විශාල ජයග්‍රහණයක් විදිහටත් සලකා තිබෙනවා. ඒ වගේම තමයි මදුරාවල ප්‍රදේශය වෙනම ප්‍රාදේශීය ඒකකයක් ලෙස සංවර්ධනය කිරීමටත් ඔහුට හැකියාව ලැබුණා. කලින් අපි කිව්වා වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂපාතිකම් දැක්වුවත් ඔහුගේ ගෞරවාන්විත සේවය පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව සියලු දෙනාම අගය කියලා. ඒ අතරින් එක අයෙකු වූ හිටපු එක්සත් ජාතික පක්ෂ නායක ජෝන් කොතලාවල මහතා අරලියගහ මැදුරට කැඳවා ඔහුට සාම විනිසුරු පදවියක්ද ප්‍රදානය කළා. අද වෙද්දී සාම විනිසුරු පදවිය දරන පුද්ගලයන් විශාල ගණනක් හිටියා. එදා එම තනතුර ලබා දුන්නේ අතිශයින් සීමිත පිරිසකට. කෙසේ වෙතත් තම දරුවන් වෙනුවෙන් උසස් පෙළේ අධ්‍යාපනයක් ලබා දීමට සිහින ලැබූ හෙන්රි ජයවර්ධන මහතා තම පිරිමි දරුවන් සියල්ලම පාහේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ නේවාසිකව තබා ඉගැන්වීමේ අවස්ථාව ලබා දුන්නා. නමුත් තම එක පුතෙකු වන නලින් ජයවර්ධනගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔහු තෝරගත්තේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය. 1978 වර්ෂයේදී නලින් තමන්ට උසස් අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයට යා යුතු බව සිය පියාට පවසනවා. ගමේ ප්‍රභූවරයෙකු ලෙස ජීවත් වුණත් හෙන්රි ජයවර්ධන මහතා විශාල මුදලක් ඉතිරි කරගෙන තිබුණේ නැහැ ඒ වෙද්දී. ලැබෙන සියලුම ආදායම් පහේ සිය දරුවන්ගේ අධ්‍යාපනයටත් සමාජ සේවා කටයුතුත් සඳහා ඔහු යොදවා තිබුණා. කෙසේ වෙතත් සිය දරුවාගේ සිහිනයට පිටුපෑමට ඔහු කිසි ලෙසකින්වත් හිතන්නේ නැහැ. කිසිවෙකුට අත නොපෑ හෙන්රි ජයවර්ධන මහතා තමන්ට හිමි අක්කර 5ක රබර් ඉඩමක් විකුණා. ඉන් ලැබුණු මුදලින් තම පුතාව එංගලන්තයේ වෙත යැවීමට කටයුතු කරනවා. එෙහිදී අධ්‍යාපන කටයුතු සාර්ථකව නිම කළ නලින් ජයවර්ධනගේ හිත එංගලන්තෙම නැවතී තිබුණා.
එංගලන්ත පරිසරය පමණක් නොව එක්තරා තැනැත්තියක් ඔහුගේ සිත පැහැරගෙන තිබුණා. ඒ ඉන්දීය සම්භවයක් සහිත තරුණයක් වන ඉන්දිරා දාස්. වසර කීපයක් පෙම්වතුන් ලෙස ආශ්‍රය කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනා 1985 දී විවාහ දිවියට එළඹුණා. ඒ අවස්ථාවේදී පැවති තත්ත්වය අනුව එම විවාහය සඳහා නලින් ජයවර්ධනගේ ශ්‍රී ලාංකික ජාතීන් අතරින් සහභාගී වීමට හැකියාව ලැබුණේ ඔහුගේ සහෝදරයෙකු වන ලක්ෂ්මන්ට පමණයි. මේ විවාහයෙන් පසු වසරක් ගතවද්දී නලින් ජයවර්ධන මහතා පියෙකු බවට පත් වෙනවා. ඒ 1986 සැප්තැම්බර් 3 වෙනිදා ඔහුට සහ ඉන්දිරාට පුතෙක් ඉපදීමත් සමග ඉදිරි වසර කිහිපය තුළ දියණියක් සහ තවත් පුතෙකුත් එම පවුලට එකතු වුණා. සිය පවුල සමග එංගලන්තයේ ස්ථිරවම පදිංචි වීමට තීරණය කළ නලින් ජයවර්ධන ශ්‍රී ලංකාවේ තමන්ට හිමි දේපල සහ ඉඩකඩම් පවා විවිධ ආයතනවලටත් ඥාතීන්ටත් පරිත්‍යාග කළා. අද වෙද්දී අඟුරුවාතොට තැපැල් කාර්යාලයේ පිහිටි ඉඩමත් නලින් ජයවර්ධන විසින් එසේ පරිත්‍යාග කරන ලද ඉඩමක්. අපි දැන් අපේ කතාවේ ප්‍රධාන චරිතය දිහාවට හැරුණොත් රනිල් ජයවර්ධන තමන්ගේ මූලික අධ්‍යාපනය ලබා ගන්නේ හුක් ලදරු පාසලෙන් සහ හුක් කනිෂ්ඨ විද්‍යාලයෙන්. ඉන්පසු ඔහු ඇතුළත් වන රොබර්ට් මේ පාසලෙන් සහ ඇල්ටන් විද්‍යාලයෙන් සාර්ථකව තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරනවා. ඉන්පසු ඔහු උසස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා තෝරගන්නේ ලෝක ප්‍රකට ලන්ඩන් ස්කූල්ස් ඔෆ් ඉකොනොමික්ස් ආයතනය. 2008 වර්ෂයේදී ඔහු රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නවා. ඉන්පසු ඔහු තමන්ගේ පළමුව රැකිය ස්ථානයේ විදිහට තෝරගන්නේ ලොයිඩ්ස් බැංකු සමූහය. මේ බැංකු රැකියාව තුළදී ඔහු ප්‍රාග්ධන වෙළඳපොළ ආයතන බැංකු කටයුතු ආදී පිළිබඳව වැඩි වශයෙන් අවධානය යොමු කරනවා. නලින් ජයවර්ධන කුඩා කාලයේ පටන් දේශපාලනය කෙරෙහි වැඩි වශයෙන් උනන්දුවක් දක්වන්න එක හේතුවක් ඔහුගේ ලේ උරුමය වෙන්නටත් පුළුවන්. එවකට ඊසානදික හැම්ෂයර් ආසනය නියෝජනය කරන ජේම්ස් ආබර්ට්නොන් මන්ත්‍රීවරයාගේ දේශපාලන කටයුතු සඳහා ඔහු ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වෙනවා. මේ මන්ත්‍රීවරයා සමග දේශපාලන කටයුතු කිරීමේ අත්දැකීම් මත ඔහුට හැම්ෂයර්හි කුඩා ඒකකයක් වන බෙයින් ස්ටෝක් සහ ඩියැන්හි ප්‍රාදේශීය නියෝජිතයා විදිහට වර්ෂ 2008 සිට 2015 දක්වා කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා. මේ කාලය තුළදී මේ සභාවේ නියෝජ්‍ය නායකයා විදිහට වගේම මූල්‍ය පරිපාලන පිළිබඳ නායකයා විදිහටත් කටයුතු කරනවා. නාගරික සහ ආර්ථික සංවර්ධනය කෙරෙහි වැඩි වශයෙන් මේ කාලය තුළදී ඔහු තම අවධානයත් යොමු කරනවා. ඒ වගේම සභාවේ පාලනය යටතේ පවතින වාහන නැවතුම් පොළවල් වල දිනකට පැයක කාලයක් ගාස්තු අය කිරීමකින් තොරව වාහන නැවැත්වීමේ පහසුකම ලබා දෙන නීතියක් ඔහු විසින් සම්මත කිරීමට මැදිහත් වෙනවා. මේ නිසා ඒ ප්‍රදේශයේ ඔහු අතිශයින් ජනප්‍රියත්වයටත් පත් වෙනවා. 2011 වර්ෂයේදී රනිල් නීතිඥවරයෙක් විදිහට කටයුතු කරන ඇලිසන් රොබර්ට් සමග විවාහ දිවියට ලැබෙනවා. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට ඩේසි සහ වයලට් නමින් දියණියන් දෙදෙනෙක් සිටිනවා. මේ දියණියන් දෙදෙනාම 13 වෙනිදා දිනක ඉපදීම නිසා එරට මාධ්‍ය පවා කියලා තිබුණේ 13 සාමාන්‍යයෙන් අනිත් පුද්ගලයන්ට නපුරු වුණත් රනිල් ජයවර්ධනට නම් නපුරු නැහැ කියලායි. 2011 වර්ෂයේදී ජේම්ස් ආබර්ට්නොන් මන්ත්‍රීවරයා 2015 දී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණයට තමන් නැවතත් ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නොමැති බව තම පක්ෂයට සහ තමන් නියෝජනය කරන ආසනීය ජනතාවට දැනුම් දෙනු ලබනවා. නමුත් ඔහු ඍජුව අනුප්‍රාප්තිකයෙක් නම් කරන්නේ නැහැ. කොන්සර්වේටිව් පක්ෂයෙන් ඉදිරිපත් කළ යුතු අපේක්ෂකයා පිළිබඳව ඡන්දයක් පැවැත්වෙන අතර ඒ සඳහා රනිල් ජයවර්ධන, වික්ටෝරියා ඇට්කින් සහ හෙලන් වට්ලි ඉදිරිපත් වෙනවා. තියුණු තරගයකින් පස්සේ ඒ සඳහා රනිල් ජයවර්ධන ජයග්‍රහණය කරනවා. 2015 වර්ෂයේදී පැවැත්වුණු මහ මැතිවරණයෙන් ඔහු ඡන්ද 35573ක් ලබා ගන්නවා. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ඔහු ලබාගත් ඡන්ද ප්‍රමාණය ඡන්ද 29916ක්. එම පාර්ලිමේන්තු මහ මැතිවරණය තුළ කොන්සර්වේටිව් පක්ෂයේ අපේක්ෂකයෙක් තම ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාවේ වාර්තාවට රනිල් මේ දක්වා හිමිකම් කියනවා. එවැගේම තමයි මේ මැතිවරණය තවත් විශේෂත්වයක් වුණේ. රනිල්ගේ ශ්‍රී ලාංකික සම්භවය මුල් කර ගනිමින් ඔහුට මරණ තර්ජන පවා එල්ල කිරීමට ක්‍රියා කළ UK ඉන්ඩිපෙන්ඩන්ස් පක්ෂයේ එක් සමාජිකයෙකුගේ අපේක්ෂක ධූරය පවා අහිමි වීමයි. පාර්ලිමේන්තුව තුළ ඔහු සිදු කළ මංගල කතාව සමගින් ඔහු මානව හිමිකම් සුරැකීමේ වැදගත්කම සහ සමානාත්මතාව පිළිබඳව තමන් තුළ ඇති විශ්වාසය ප්‍රකට කරනවා. කෙසේ වෙතත් සිරියාවේ ත්‍රස්ත කණ්ඩායමක් වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා අනුමැතිය ඉල්ලමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ඩේවිඩ් කැමරන්ගේ යෝජනාවකට පක්ෂව රනිල් ජයවර්ධන විසින් ඡන්දය ලබා දීම යම් ආන්දෝලනයකට ලක් වුණා. 2016 වසරේදී එක්සත් රාජධානිය තුළ පැවති ජනමත විචාරණයේදී ඔහු බ්‍රෙක්සිට් යෝජනාවට පක්ෂපාතීව සිය අදහස් පළ කරනවා. මේ කාලය තුළ පාර්ලිමේන්තුවේ ස්වදේශ කටයුතු කමිටුව හා ජාත්‍යන්තර වෙළඳ කමිටුවේ සමාජිකයෙකු ලෙස සක්‍රිය වැඩ කොටසක් ඉටු කිරීමට ඔහු කටයුතු කරනවා. 2017 වර්ෂයේ පැවති මහ මැතිවරණයෙන් ඡන්ද 37754ක් ඔහු විසින් ලබාගත් අතර ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයාට වඩා වැඩි ඡන්ද 27772ක ප්‍රමාණයක්.
මේ කාලය තුළදී ඔහු තම නිල ට්විටර් ගිණුම වසා දැමීමට කටයුතු කළා. එම සමාජ මාධ්‍ය ජාල අඩවිය අශිෂ්ට සම්පන්න පුද්ගලයන්ගෙන් පිරී ඇති බව පවසමින්. මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ කමිටුවේ දිගටම කටයුතු කිරීමට තීරණය කළත් ස්වදේශ කමිටුව වෙනුවට පහළ පාර්ලිමේන්තුවේ ගෘහකාරක සභාව නියෝජනය කිරීමට තීරණය කරනවා. එසේම ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය පිළිබඳව සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවේ සභාපති ධූරයන් අයිස්ලන්තය සහ ලිතුවේනියාව පිළිබඳ සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවේ භාණ්ඩාගාරික ධූරයෙන් ඔහු කටයුතු කළා. එසේම තර්ජනයට ලක් වූ ජීවීන් පිළිබඳව කටයුතු කිරීමට ඔහුගේ මූලිකත්වයෙන් තවත් සර්වපාක්ෂික මන්ත්‍රී කමිටුවක් පිහිටුවා ගනු ලැබුවා. 2018 වර්ෂයේ ජනවාරි මාසයේදී මහා බ්‍රිතාන්‍යයේ තවත් මූලිකම දෙපාර්තමේන්තුවක් වන පොදු වැඩ සහ විශ්‍රාම දෙපාර්තමේන්තුවේ මන්ත්‍රී කණ්ඩායම් සම්බන්ධීකරණය කිරීමේ කටයුතුත් ඔහුට පැවරුණා. නැවතත් එම වසරේම සැප්තැම්බර් මාසයේදී නීතිය පිළිබඳ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ තනතුරත් ඔහු වෙත පැවරුණා. කෙසේ වෙතත් මේ සියලු තනතුරු වලින් 2018 නොවැම්බර් 15 වෙනිදා ඔහු ඉල්ලා අස්වීමට කටයුතු කළේ යෝජනා කරන ලද බ්‍රෙක්සිට් වැඩපිළිවෙලට සිය විරෝධය පළ කරමින්. 2019 වර්ෂයේදී පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය පිළිබඳ ඡන්දයේදී ඔහු සිය සම්පූර්ණ සහාය වර්තමාන අගමැති බොරිස් ජොන්සන් වෙත ලබා දුන්නා. මේ කාලය තුළදී ඔහු තම ට්විටර් ගිණුම නැවත සක්‍රිය කිරීමට පෙළඹවීම ගැන ඇතැම් අය කතා කළේ උපහාසයෙන්. මේ වසර තුළදීම දේශපාලන ජීවිතයේ තවත් පියවරක් තබමින් කොන්සර්වේටිව් පක්ෂයේ උපසභාපති ධූරයෙන් ඔහු පිදුම් ලබනවා. 2019 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් නැවතත් ඊසානදිග හැම්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට ඔහු සමත් වුණත් මේ අවස්ථාවේ ඔහුගේ ඡන්ද ප්‍රමාණය 20211ක් දක්වා අඩුව තිබෙනවා. 2020 වර්ෂයේදී නැවතත් ඔහු කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස පත් කර ගැනීමට පක්ෂය කටයුතු කළා. පසුගිය මැයි 5 වෙනිදා රනිල් ජයවර්ධනයන් බ්‍රිතාන්‍ය වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස පත් කිරීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු කොන්සර්වේටිව් පක්ෂය තීරණය කරනවා. හිටපු වෙළඳ අමාත්‍ය කොනර් බර්න්ස් තම පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කිරීම පිළිබඳ චෝදනාවක් නිසා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුව. නව තනතුරේ බොහොම සාර්ථකව කටයුතු කිරීමට රනිල් ජයවර්ධනයන්ට හැකියාව ලැබේවායි අපි සියලු දෙනා ඉතසිතින් ප්‍රාර්ථනා කරමු. තවත් මේ වගේම දැනුම ගෙනෙන වීඩියෝකින් අපි ඉක්මනින්ම ඔබව මුණ ගැසෙනවා.